හරි. පුතේ සංඛ්‍යානය ගැන මම එදා පොඩි හැඳින්වීමක් කරා. සංඛ්‍යානය කියන්නේ පාඩම් 3ක එකතුවක්. මතකයිනේ. සංඛ්‍යානය ඇත්තට කියන්නේ මේ O level වලට විතරයි නේද? නැත්තම් මේක සංඛ්‍යානේ සෑහෙන ලොකු සබ්ජෙක්ට් එකක්. හරි. ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ සංඛ්‍යානය යටතේ දත්ත රැස් කිරීම, දත්ත රැස් කිරීම, දත්ත නිරූපණය, ඒ වගේම දත්ත අර්ථකථනය. ඔන්න ඔය තුන තමයි ඔය සංඛ්‍යානය කියන පාඩමෙන් ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? පොඩ්ඩක් අපි ෂෝට් නෝට් එකක් කියන්. හොඳේ මේ පාඩම පුරාවටම මම දෙන්නේ ෂෝට් නෝට් එකක්. මෙහෙම කිය නෝට් දෙන්නේ නැහැ. මේක ස්ථනිකව ෂෝට් නෝට් එකක් යන්නේ. අලුත් පිටුවකින් පටන් ගන්න. ඒතකොට මේක ගන්න රිවිෂන් පොතට කුලක පාඩම කර පොතක් ඇතිනේ. ඒකෙම තමයි කුලක ඉවරයිනේ දැන්. අලුත් පිටුවකින් අලුත් පැත්තකින් ආරම්භ කළා ලියන්න මාතෘකාව සංඛ්‍යානය කියලා. සංඛ්‍යානය කියන්නේ දත්ත රැස් කිරීම, දත්ත නිරූපණය, දත්ත අර්ථකථනය කියන තුනේ එකතුවක් තමයි සංඛ්‍යානය. මාතෘකාව සංඛ්‍යානය නේ. ප්‍රධාන මාතෘකාව සංඛ්‍යානය. ඕකත් ලියා ගන්නද? මාතෘකාව සංඛ්‍යානය ලියා ගන්න. සංඛ්‍යානය statistics. ඒ යටතේ තමයි ඔයාලා ඔය දත්ත නිරූපණය හා අර්ථකථනය ඉගෙන ගන්න ඔය සංඛ්‍යානය යටතේ. මේක තමයි ප්‍රධාන මේ ඉතල දාලා ලියන්නේ. ඔව් මේ ඉතල දාලා ලියාගෙන කමන්නේ. සංඛ්‍යානය statistics. දත්ත රැස් කිරීම. collect කරන data collecting. ඊට පස්සේ data representation. අර්ථකථනයට කියන්නේ මතක නැහැ. අර්ථකථනය interpretation එක. නේද අනුදී ඉන්නවද? interpretation වෙන්න ඕන. මොකද මේ ෂෝට් නෝට් එක යන මේක. ඔව් ෂෝට් නෝට් එකක් දරුවෝ. හරි. ඊළඟට සංඛ්‍යාත ව්‍යාප්ති. දැන් මේක යටතේ අපි ව්‍යාප්ති ගැනත් කතා කරනවා. මේ පාඩමේ සංඛ්‍යාත ව්‍යාප්ති. ව්‍යාප්තිත් වර්ග තුනක් ඉගෙන ගන්නවා. හරි. සංඛ්‍යාත ව්‍යාප්ති. ඊළඟට අපි ඔය වගේම දාගමු. සංඛ්‍යාත ව්‍යාප්ති. සංඛ්‍යාත ව්‍යාප්තිත් වර්ග තුනයි. එකක් තමයි අමුදත්ත සමූහයක්. ඒ කියන්නේ දත්ත data set එකක්. අමුදත්ත වැලක් කියලා අපි ගන්නවා ඒකට. අමුදත්ත වැලක්. නිකන් data set එකක්. ආරෝහණවත් අවරෝහණවත් පටිපාටියට තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. දත්ත set එකක්. data set එකක්. අමුදත්ත වැලක්. ඊළඟට අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්. මේවා ඉංග්‍රීසි වර්ඩ් මම දෙන්නම්. ඊළඟට සමෝහිත ව්‍යාප්තියක්. සමෝහිත ව්‍යාප්තියක්. සමෝහිත ව්‍යාප්තියක්. ඔන්න සංඛ්‍යාත ව්‍යාප්ති වර්ග තුන අපි ඉගෙන ගන්න. අමුදත්ත වැලක්, අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්, සමෝහිත සංඛ්‍යාත වෙනවා. සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්, සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්.
අමුදත්ත වැලක් කියන data set එකක්. data set. අසමූහිත ungrouped distribution. Ungrouped distribution. සමූහිත group distribution. Group distribution. Data representation, data interpretation, data collecting. සිංහල මීඩියම් තමයි මේ ඉංග්‍රීසි වර්ඩ් ඕනේ නැහැ. හරි. ඔන්න මේ පාඩමේ ඉගෙන ගන්න දේවල් දත්ත රැස් කිරීම, දත්ත නිරූපණය, දත්ත අර්ථකථනය, ඒ වගේම අමුදත්ත වැලක්, සංඛ්‍යාත ව්‍යාප්තිත් වර්ග 3යි, අමුදත්ත වැලක්, අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්, සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්. අසමූහිත ungrouped, සමූහිත group. ungrouped group. හරි, ඊළඟට දරුවෝ මේ පාඩමෙන් අපි කතා කරනවා නිරූප්‍යාගයන්. නිරූප්‍යාගයන් කියන්නේ ඔය දර්ථ අර්ථකථනය කිරීමට, දත්ත අර්ථකථනය කරන්න යොදා ගන්න අගයන්. කියන්නේ විවිධ දේවල් තමයි නිරූප්‍යාගයන්. අන්නේ නිරූප්‍යාගයන් කිහිපයකුත් අපි මේ පාඩමේ සාකච්ඡා කරනවා. ඒ ටික මම ලියන්නම්. දත්ත අර්ථකථනය කියන්නේ මොකද්ද? විවිධ තොරතුරු ගන්න එකනේ. දත්ත රැස් කිරීම කියන එක පැහැදිලිනේ. දත්ත රැස් කරා ප්‍රගණන ලකුණු වලින්. ඊට පස්සේ දත්ත නිරූපණය කරා තීර ප්‍රස්ථාර, ඊට පස්සේ වට ප්‍රස්ථාර, ඊළඟ ප්‍රගණන ලකුණු. ආයේ විදියට අපිට පුළුවන් දත්ත නිරූපණයක් කරන්න. දත්ත අර්ථකථනය කරනවා කියන්නේ ඒ නිරූපණය කරපු දත්ත වලින් විවිධ තොරතුරු ගන්නවා. අන්නේ තොරතුරු ගන්න අපිට තියෙන නිරූප්‍යාගයන්. නිරූප්‍යාගයන් සෙට් එකකුත් තියෙනවා. මෙන්න ඒ නිරූප්‍යාගයන් ටික. මොනවද නිරූප්‍යාගයන්? නිරූප්‍ය අගයන්. ඔකත් ලියා ගන්නද? ඔව් ඒකත් ලියා ගන්න. මේවා ඉගෙන ගත්ත නමේදී මම මේ මතක් කරන පොඩ්ඩක්. නිරූප්‍යාගයන් ටික මොනවද? මාතය, මධ්‍යස්ථය, මාතය, පරාසය, මධ්‍යස්ථය, මධ්‍යන්‍ය, මධ්‍යන්‍ය, මාතය, පරාසය, මධ්‍යන්‍යය, මධ්‍යස්ථය. අලුත් එකක් ඉගෙන ගන්නවා. චතුර්ථක. මාතය, පරාසය, මධ්‍යන්‍යය, මධ්‍යන්‍යය, මධ්‍යස්ථය, චතුර්ථක. මාතය, පරාසය, මධ්‍යන්‍යය, මධ්‍යස්ථය, චතුර්ථක. ඔන්න මේක තමයි නිරූප්‍යාගයන්. ඔය ඔක්කොම මේ විත්‍ය ගන්න ඒවද? මොකද? විත්‍ය ගහ ගන්න දෙන ඒවද පාඩමේම දෙන්නේ? ඔව් මේව නම් බිත්තිය ඕනේ නැහැ. මම ඊළඟට දෙන වගුව බිත්තිය ගහගත්තත් කමක් නැහැ. ඒක ටිකක් අර ලොකුවට මේ තියාගත්ත මේව නම් ඉතින් ඕනේ නැහැ. මේව අර මම පොඩ්ඩක් මේ මතක් කිරීමක් කරන්න මේක. මාතය කියන්නේ mod, පරාසය range, මධ්‍යන්‍ය mean, මධ්‍යස්ථය median, median වල spelling median, sorry,
DIAN median. චතුර්ථක quartile. ඒකෙත් spelling QU පොඩ්ඩක් ඉන්න spelling ටික QA quartile TI. English medium ළමයිට මේ English words ටික දෙන්නේ. QUARTIL. QUARTILE. Quartile. හරිද? නිරූප්‍යයන් මාතය පරාසය මධ්‍යයන්‍ය මධ්‍යස්ථය චතුර්ථක. Mode range mean median quartile. හරිද? හරිද දරුවෝ? හරි. හරි. ඕන්න දැන් අර අපි සංඛ්‍යාත ව්‍යාප්ති වර්ග 3ක් ගැන ගත්තනේ. ඒකෙන් දරුවෝ මුල් දෙක ඒ කියන්නේ අමුදත්ත වැලක් සහ අසමෝහිත ව්‍යාප්තියක් කියන දෙක මම මුලින්ම සාකච්ඡා කරනවා. හරිද? මේක සාකච්ඡා කරා අපි ගිය අවුරුද්දේ 9 වසරේදී බලන්න මේ වගුවක් සකස් කරලා ආන්න ඒ වගුවම තමයි අදත් මම දෙන්නේ. 9 වසරේදී මතක ඇති 9 වසරේ ඉඳපු ළමයිට ඒ වගේම ගිය අවුරුද්දේ 10 වසරේ 11 වසර ළමයිටත් ඕක මතක ඇති. ඒකමද දෙන්නේ සර්. ඒක චුට්ටක් වෙනස් වෙනවා. චුට්ට වෙනස් වෙනවා. ඒකම වගේ තමයි. හරි. ඔයාලගේ දැන් පොත ලොකු කොලේනේ දෙකට බෙදා ගන්න දරුවෝ. දෙකට බෙදලා මේ පැත්තේ අමුදත්ත වැලක එහා පැත්ත අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක. අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක. හරි. ඔන්න ඔය විදිහට පොත දෙපැත්තට බෙදා ගන්න. අමුදත්ත වැලක අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක. කොච්චර යටරවනේ? සම්පූර්ණ පහළටම ගහ ගන්න. මොකද එහා පිටුවටත් යන්න ඉඩ තියෙනවා. ඒ පැත්තටත් යනවා කොහොමද? පැති දෙකක යනවා. අමුදත්ත වැලක අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. අසමෝහිත කියන්නේ සමූහයක් නෙමෙයි. සමූහ නෑ. හරිද? ඒ කියන්නේ ungrouped distribution. අසමෝහිත. ඒතර දරුවෝ මේ වගේ එකක් අර පන්ති ප්‍රාන්තර වලින් නෙමෙයි තියෙන්නේ අසමෝහිත නම්. සමෝහිත නම් සමූහයක් තියනවා නම් පන්ති ප්‍රාන්තර වලින් තියෙන්නේ. අන්න එහෙමයි අපි මතක තියාගන්නේ. අසමෝහිත නම් සමූහ නෙමෙයි. ඒ කියන්නේ පන්ති ප්‍රාන්තර නෑ. සමූහිත නම් සමූහයක් තියෙනවා නම් පන්ති ප්‍රාන්තර වලින් තියෙන්නේ. ඒතර මේක පන්ති ප්‍රාන්තර නෙමෙයි. හරි මම මේක මේ අමුදත්ත වැල මේ පැත්ත සම්පූර්ණ කරන්න මේ පැත්තට data set එකක් දෙන්නම්.
14 12 11 13 11 14 11 13 11 14 12 ඔක්කොම ටික එක සැරේ ලියන්න පුළුවන් නම් එක පේලි ලියා ගන්න පුළුවන් නම් හොඳයි. ලියා ගන්න. ඔව් තව තියෙනවා 14 12 මේ පැත්තට එන්න එපා හොඳ. පුළුවන් තරම් මේකම ලියන්න. 14 12 මං ආයෙ ලියන්නද මේක තා චුට්ටක් මෙහෙට කරලා ගන්න. 14 12 11 13 11 14 11 13 11 14 12 දැන් හරි 1 2 3 4 5 6 7 8 9 10 11යි. ඊළඟ පේලිටත් ගියට කමන්නේ නැහැ. මොකද ඊළඟ පේලිටත් ගියට කමන්නේ නැහැ නේද? ඔව් ඉතින් කමන්නේ වෙන කරන්න ඒ කියන්නේ ඕගොල්ලෝගේ ඊළඟ පේලිට යනවා නම් කමන්නේ ඊළඟ පේලිටත් යන්න. එහෙම නැත්නම් මේ පේලියම ලියන්න පුළුවන් නම් මේ පේලියම ලියන්න. හරි. දැන් මේකම ගන්න ආරෝහණ පිළිවෙලට සැකසූ විට කියලා. වෙන පාට පෑනක් තියෙනම් එහෙමයි. ආරෝහණ පාට පෑන් වලින් ගත්තර කමක් නැහැ. ආරෝහණ පටිපාටියට සැකසූ විට කියලා ඊළඟ පේලියෙන් ආරෝහණ පටිපාටියට සකස් කරලා ලියන්න. එකොළ හේවා 11 තමයි අඩුම. එකොළ හේවා 1 2 3 4ක් තියෙනවා. එකොළ හේවා 4යි. 1 2 3 4යි. ඊළඟට 12 හේවා 1 2යි. 12 හේවා 2යි. ඊළඟට 13 ඒවා 1යි 2යි 13 ඒවා 2යි ඊළඟට 14 ඒවා 1යි 2යි 3යි හරි ඕන්න ආරෝහණ පේලියට සකස් කරලා ආරෝහණ පිළිවෙලට ඊළඟට ලියන පුතේ මෙතන දත්ත සංඛ්‍යාව. දත්ත සංඛ්‍යාවට කියනවා සිම්පල් n. දත්ත කීයක් තියෙද? දත්ත තියෙන ඔක්කොම 11ක්. මේ ඉඩ ඇතුව ගන්න හොඳේ මේක ඔක්කොම එක ගොඩේ ලියන්න ඕන කියලා එකක් නැහැ. හොඳට ඉඩ ඇතුව ගන්න මොකද මේ පැත්ත දැන් වගුවක් සකස් වෙනවා. දත්ත සංඛ්‍යාව 11යි. හරි දැන් අපිට පුතේ මේ අමුදත්ත වැලක්ම පුළුවන් අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් විදියට ගොඩනගන්න. එහෙම ගොඩනගන්නේ අමුදත්ත වැලේ. කියන්නේ දත්ත වැලක තියෙන දත්ත ප්‍රමාණය අති විශාල වෙනවා. දත්ත ප්‍රමාණය වැඩි. ඒ වගේම එකම දත්තයේ කිහිප වාරක් යෙදිලා. අන්න ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් දත්ත වැලක්
අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් විදියට සකස් කරන්න. හරිද? දැන් මම මේ දත්ත වැලම අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් විදියට සකස් කරනවා. මෙන්න බලන්න. ඒක මොන බලා ගන්නකො. දැන් මේකට අපිට ඕන කරනවා වගුවක්. එක සැරේ වගුව ගහන්න යන්න එපා, පොඩ්ඩක් බලාගෙන ඉන්න. නැත්තම් ඉඩමදියේ. මේ තියෙන්නේ දත්තනේ. දත්ත වලට කියනවා අපි x අගයන් කියලා. ඕනම් දත්ත කියලාත් ලියමු. දත්ත ඒ කියන්නේ x අගයන්. ඊට පස්සේ මේ දත්ත යෙදිලා තියෙන වාර ගණන. මේ දත්ත යෙදිලා තියෙන වාර ගණන. ඔන්න හිතන්න 11. x කියන්නේ 11. 11 වාර 1 2 3 4යි. 11 වාර 4ක් යෙදිලා. වාර ගණන. ඒ කියන්නේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය. වාර ගණන කියන්නේ සංඛ්‍යාතය. ෆ්‍රීකවන්සි එක. f. 11 කියන දත්තය 4 පාරක් යෙදිලා. හරිද? ඊළඟට 12 කියන දත්තය කී පාරක්ද? දෙපාරක් යෙදිලා. 13 කියන දත්තය ඒ දෙපාරක් යෙදිලා. 14 කියන දත්තය 3 පාරක් යෙදිලා. ඔන්න වගුව සකස් කරගත්තා. අපිට මේකේ තව මේ පැත්තට එක පේලියක් ඕන වෙනවා. හොඳේ. මේ පැත්තට එකක් ඕන වෙනවා. ඒ නිසා වගුව සකස් කරගද්දී මේ විදියට තීරු 3ක් එන විදියට සකස් කරගන්න පස්සේ තමයි මේ තීරුව සම්පූර්ණ කරන්නේ. මේක සම්පූර්ණ කරන්නේ පස්සේ. හරිනේ. ඊට පස්සේ මෙතන මේ එකතුව ගන්න ඕන. මෙයාගේ එකතුව. මේ මොනවද මේ? සංඛ්‍යාත. ෆ්‍රීකවන්සි. ෆ්‍රීකවන්සිස් වල එකතුව, සංඛ්‍යාත වල එකතුව අපි දක්වනවා සිග්මා වලින්. යම් එකතුවක් දක්වන්න ගන්නේ සිග්මා අංකණය. ඉතින් මයික් එක ඔෆ් කරගන්න. සන්මිත්. සිග්මා f. සිග්මා f. ඒ කියන්නේ සංඛ්‍යාතවල එකතුව. සිග්මා f සංඛ්‍යාතවල එකතුව 4 5 7 8 9 10 11. සංඛ්‍යාතවල එකතුව සිග්මා f 11යි. සිග්මා කියන්නේ එකතුව. සිග්මා කියන අංකණයෙන් දක්වන්නේ අපි එකතුවක්. මේක දන්නේ නැත්නම් පැත්තකින් ලියන්න. සිග්මා කියන්නේ එකතුව කියන එක. සිග්මා. පැත්තකින් උඩින් කොහෙන් හරි ලියලා තියාගන්න. සිග්මා f 11යි. සංඛ්‍යාතවල එකතුව 11යි. හරි වගුව සම්පූර්ණ කරන්න දැන්. මේ පැත්ත දැම්ම නෑ හොඳ. මේ පැත්ත පස්සේ. නැටි ඉක්මනට ලියා ගන්න. මම තව ටිකක් මේ ටික උඩට ගත්තා පහළ ඉඩ ඕන නිසා මට. සිග්මා කියන්නේ එකතුව. හරි. දැන් පුතේ ඔය වගුව මෙතන ඉවරයි නම් වෙන් කරන්න මෙතනින් ඉරක් ගහලා. ඉරක් ගහලා උතනින් වෙන් කරන්න.
ඉරක් ගහලා වෙන් කරලා දැන් මේ කෙළවරේ තියෙනවනේ රතු රූල එහෙම නැත්නම් නිල් රූල. ඒකෙන් එහා පැත්තට මේ ලියා ගන්න මෙන්න මෙහෙම මාතය කියලා කියනවා. ඒතර ලස්සනයි යන්නේ. අමුතු ගතියක් එනවා. එහෙනම් මේ පැත්තටත් නිකන් අර වගුවක් වගේ. හරිද? මම ඕන ඒක මේකෙම පෙන්නන්නම්. මේ දත්ත ටික මම තව ටිකක් එහාට ගත්තොත් මේ චුට්ට මකන්න වෙනවා පොඩ්ඩක්. හරි. මම පොඩ්ඩක් එහාට මෙහාට ගන්නම්. ඒ කියන්නේ සර් වගුවෙන් එහා පැත්තේද? ඔව් වගුවේ මේ පැත්තේ දරුවෝ දැන් රූල තියෙනවනේ මෙතන. ඔයගොල්ලෝගේ නිල් රූල හරි. නිල් රූල හරි රතු රූල හරි. ඒකෙන් මේ පැත්තේ මෙන්න මෙහෙම පොඩි කොටසක් අරගෙන අන්න ඒ පැත්තේ ලියන්න උපමාතෘකාව වගේ මාතය මේ අතට. මාතය. හරි. මේකට වැඩි රූල් ඕනේ නැහැ හොඳ. රූල් 3ක් 4ක් තිබ්බම ඇති. ඒ කියන්නේ මාතය කියන ලියන ටිකම ඇති හොඳට. හරි. මේ පැත්ත මේ රතු රූල. දැන් මේ ටික මෙතනින් මේ පැත්තේ තියෙන්නේ හොඳ. මේ මාතේ කියන එක සර් පොඩ්ඩක් කොටු කරලා එහෙම ගන්නද? ඔව් දෙනවා. ඒක තමයි මේ පැත්තේ ලියන්නේ දැන්. දැන් මේක මෙතන ලිව්වම දරුවෝ හොඳට කැපිලා පේන්නේ නැහනේ මාතේ කියන එක මෙතනින් ගත්තම. හැබැයි මෙතෙන්ට ගත්තම ඕගොල්ලන්ට හොඳට මේක කැපිලා පේනවා. මාතේ මේ සයිඩ් එකේ. මේ මාතේ ගැන තමයි කතා කරලා තියෙන්නේ. මාතේ කියන්නේ මොකද්ද? වැඩිම වාර ගන්නක් වැඩිම වාර ගණනක් යෙදී ඇති දත්තය. තරුවක් දාලා ලියන්න. මෙතනින් තරුවක් දාන්න. වැඩිම වාර ගණනක් යෙදී ඇති අගය. වැඩිම වාර ගණනක් යෙදී ඇති අගය. එහෙම නැත්නම් දත්තය. වැඩිම වාර ගණනක් යෙදී ඇති අගය. එහෙම නැත්නම් දත්තය කියලා කිව්වා. වැඩිම වාර ගණනක් යෙදී ඇති දත්තය. දත්තය. හරි. ඊළඟ පේළිය ලියන්න මාතේ සමානයි කොච්චරද කියලා. මාතේ කීයද? වැඩිම වාර ගණනක් තියෙන්නේ 11. 11. එහා පැත්තේ මේ පැත්තේ මාතේ කියන්නේ මොකද්ද? ඒත් වැඩිම වාර ගණනක් තමයි. හැබැයි අපි ඒක අර්ථ දක්වන වැඩිම සංඛ්‍යාතයක් සහිත දත්තය. වැඩිම සංඛ්‍යාතයක් සහිත දත්තය. ආන්න එහෙම ලියාගන්න. මේ පැත්තේ වැඩිම සංඛ්‍යාතයක්. මොකද මේ පැත්තේ සංඛ්‍යාත තීරුවක් තියෙන්නේ. එහෙනම් වැඩිම සංඛ්‍යාතයක්. සහිත දත්තය. වැඩිම සංඛ්‍යාතයක් සහිත දත්තය. වැඩිම සංඛ්‍යාතයක් තියෙන්නේ මෙන්න 4. වැඩිම සංඛ්‍යාතය 4. එහෙනම් වැඩිම සංඛ්‍යාතයක් සහිත දත්තය 11. එහෙනම් මාතය ඒත් 11ම තමයි. වැඩිම සංඛ්‍යාතය 4. වැඩිම සංඛ්‍යාතයක් සහිත දත්තය 11. හරි. මාතය දැන් මෙතනින් ඉවර කරන්න වෙන් කරන්න. මාතය ඉවරයි. ඊට පස්සේ පරාසය. පරාසයට මාතයට වඩා ටිකක් වැඩියෙන් ඉඩ ඕන. මේ ඉඩ මදි. පරාසයත් අර වගේම ලියා ගන්නද මාතේ ලියුව විදියට? ඒ වගේම ලියා ගන්න තියෙන්නේ. හැබැයි ඒකට මාතයට වඩා ටිකක් වැඩියෙන් ඉඩ ඕන. මෙන්න මේ වගේ ඉඩක් ඕන. මේ පැත්ත දැන් ලියා ගන්න පරාසය. ඉරක් ගහලා වෙන් කරලා මෙතන ඉර ගහලා වෙන් කරා ඊළඟට පරාසය.
හරි. පරාසය කියන්නේ දරුවෝ මේ දත්තවල උපරිම අගය එහෙම නැත්නම් වැඩිම අගය. උපරිම අගය හා අඩුම අගය, අවම අගය අතර තියෙන වෙනස තමයි පරාසය කියන්නේ. මේ දත්තවල තියෙන උපරිම අගයයි අවම අගයයි අතර තියෙන වෙනස තමයි පරාසය. ලියන්න තරුවක් දාලා පරාසය කියන්නේ මොකක්ද කියලා. උපරිම අගය හා උපරිම අගය හා උපරිම අගය හා අවම අගය අතර වෙනස උපරිම අගය හා අවම අගය අතර වෙනස මේකටත් එන්නේ ඕකම තමයි. මේ පැත්තටත් ඕකම තමයි එන්නේ. ඒකම ලියලා දාන්න මෙතන. මේකම මෙතනත් ලියලා දාන්න. උපරිම අගය හා අවම අගය අතර වෙනස. හරිද? දැන් පරාසය ගන්න එහෙනම්. පරාසය කියන්නේ උපරිම අගයෙන් අඩු වෙනවා අවම අගය. උපරිම අගය කීයද? 14. 14න් අඩු කරන්න අවම අගය 11. 14න් 11ක් අඩු කරාම පරාසය 3යි. මේකෙත් එහෙමයි, ඒ විදිහටමයි. පරාසය සමානයි උපරිම අගය ඍණ අවම අගය. උපරිම අගය 14යි අවම අගය 11යි. 14න් 11ක් අඩු වුණා පරාසය 3යි. හරි. දැන් පරාසයත් ඉරක් ගහලා වෙන් කරගන්න යටින්. පොඩ්ඩක් නැස තාම ලියන්න. හරි. ඉරක් ගහලා වෙන් කරන්න. මේ ඉඩ මදි නම් එහා පැත්තේ පිටුවට ගන්න හොඳ. ඊළඟට මධ්‍යන්නේ කතා කරන්න තියෙන්නේ මධ්‍යන්නයට මීටත් වඩා ඉඩක් ඕන. මේ පරාසයට ගීටත් වඩා ඉඩක් ඕන මධ්‍යන්නයට. ඒ නිසා ටිකක් ඉඩ වැඩියෙන් ඕන නිසා ඕනම් මෙතන ඉඩ මදි නම් අපිට පිටුවට යන්න. දැන් මධ්‍යහ්නයේ තිස. ඔව් දැන් මධ්‍යන්නය. මාතය පරාසය හරි මධ්‍යන්නය. මධ්‍යන්නයට වැඩි ඉඩක් ඕන. මේ ඉඩ මදි නෝ. ඉඩ ගොඩක් ඕන. ඊළඟට මධ්‍යන්නය. හරි. මධ්‍යන්නේ කියන්නේ දරුවෝ මේ දත්තවල එකතුව. මේ දත්තවල එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන අගය. මධ්‍යන්නේ කියන්නේ දත්තවල එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන අගය තමයි මධ්‍යන්නේ කියන්නේ. හරි. තරුවක් දාලා ලියන්න මධ්‍යන්නේ කියන්නේ මොකක්ද කියලා. දත්තවල එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදූ විට
දත්තවල එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන අගය. දත්තවල එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන අගය. ඒකමයි මේ පැත්තෙත්. මේ පැත්තෙත් ඒකම ලියන්න. දත්තවල එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන අගය. දෙකේම ඒකම තමයි. ඒකත් අර මේ අර හයිවේ එකේ ස්පීඩ් එක බලන්න වගේ ඕකට කරන්නේ නේ. හයිවේ එකේ ස්පීඩ් එක බලන කතාව වගේ එකක් නේ මධ්‍යමයේදී. ඔව් ඇවරේජ් එක. ඇවරේජ්. දත්තවල එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන අගය. මෙහෙමයි ඉතින් ඇවරේජ් එකයි මීන් එකයි අතර වෙනසක් තියෙනවා ඉතින්. ඒ කියන්නේ අර ඒක ඇවරේජ් එක කියන එක ගන්නේ අර වගේ දේවල් වලට මධ්‍යන්නේ ගන්නේ දත්ත වලට. අර මේ පාඩමට තමයි මධ්‍යන්නේ කියලා දෙයක් ලක්වන්නේ. දත්තවල එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන අගය. හරි. ඔන්න දරුවෝ මධ්‍යන්නේ හොයන්න මේ දෙකටම සූත්‍ර දෙකක් තියෙනවා. මේකට එකක් මේකට එකක්. මේකේ මධ්‍යන්නේ හොයන්න පුළුවන් මෙහෙම. මධ්‍යන්‍යය සමානයි දත්තවල එකතුව. මේ තියෙන දත්ත. එතකොට අපි දත්තවල එකතුව කියන එක අපිට මෙහෙම වචනෙන් ලියන්න පුළුවන් දත්තවල එකතුව. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක මේ දත්ත කියන්නේ x අගයන්නේ. ඒතර සිග්මා x කියලා ලියන්න පුළුවන්. සිග්මා x කියන්නේ දත්තවල එකතුව. බෙදනවා දත්ත සංඛ්‍යාව කියන්නේ සිම්පල් එන්ටි. අහම කියන්න පුළුවන් මේ සිග්මා x කියන්නේ දත්ත වල එකතුව. සිම්පල් n කියන්නේ දත්ත සංඛ්‍යාව. හරිද? මේ මෙහෙට කරලා ගන්න නැත්නම් ඉඩමදි වෙයි. මධ්‍යන්නේ කියන එක මෙහෙ කොනටම කරලා ගන්න. මධ්‍යන්නේ සමාන සිග්මා x කියන්නේ දත්තවල එකතුව බෙදනවා දත්ත සංඛ්‍යාවෙන්. එකතුව එකපාරින් දැම්මට කමක් නැහැ නේ නැතුව මේ එකතුව මෙහෙමයි අපි කිහිපයක් ලියමු මුලින් 11 එකතු කිරීම 11 එකතු කිරීම දැන් ඔක්කොම ලියන්න බෑනේ. තිත් එකතු කිරීම 14 එකතු කිරීම 14. ඒ කියන්නේ මේ මැද ටිකත් ඔක්කොම එකතු කරනවා කියන්නේ. බෙදීම දත්ත ඔක්කොම 11යි. මුල කිහිපයක් ලියන්න මැද තිත් දාන්න අග කිහිපයක් ලියන්න. 11 එකතු කිරීම 11 එකතු කිරීම තිත් 11 එකතු කිරීම 14 එකතු කිරීම 14. සර් කැලීම් එකතු කරලා දාන්න බැරිද? කෙලින්ම එකතු කරලා තමයි දාන්නේ අපි අර පොඩ්ඩක් අර තාම සිද්ධාන්ත ටික කියලා දීමනේ. ඒ නිසා ඔයගොල්ලෝ මෙහෙම දාන්න පළවෙනි. මේ උදාහරණයකින් අර මම නෝට් එක ගන්න දෙන්නේ මේක. ඒ නිසා මේ විදිහට හදාගන්න. අපි ගණන් වලට ඒවා හදමු. හරි දැන් කෙලින්ම එකතු කරලා දාන්න මෙතනින් මේ සෙට් එක වෙනම එකතු කරන්න කොලයක් අරගෙන මේ ඔක්කොම ටික එකතු කරන්න. එකතු කරලා එන එකතුව දාන්න. බලන්න 136ක් දෙන්නේ කියලා. ඔව් 136ක්. හරි දැන් 136 11න් බෙදන කටුකොලයක් අරගෙන 12.4 12.36යි. 4ක් නෙසේ එන්නේ.
12.36ක් නෙමෙයිද? බලන්න පොඩ්ඩක්. අයි බලන්න මට ඇවිල්ලා තියෙන්නේ 12.36යි. නෑ සර් 12.36 එන්නේ. 36යි. ඔව් 12.36. පහලින් දාන මට ඉඩමදි නිසා මම ඉස්සරහින් දැම්මා. හරි. ඔන්න 12.36ක් එනවා මධ්‍යන්නයට. හරි දරුවෝ. දැන් මේ අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියත් මධ්‍යන්නේ හොයන්න ඕනේ. මේකේ මධ්‍යන්නේ හොයන්නේ අපි මෙන්න මේ සූත්‍රයෙන්. මධ්‍යන්නේ සමානයි සිග්මා fx සිග්මා fx බෙදීම සිග්මා f. මේකේ සිග්මා x බෙදීම n. මෙන්න මේ කොටස් හයිලයිට් කරගත්තට කමක් නැහැ නේද? මේකේ මෙන්න මේ ටික. මේකේ මධ්‍යන්නේ හොයන්නේ කොහොමද? සිග්මා fx බෙදීම සිග්මා f. සිග්මා fx. ඒ කියන්නේ fx තීරුව එකතුව. එහෙනම් අපි සකස් කරගන්න ඕනේ fx තීරුව. මේ තියෙන x තීරුව, මේ තියෙන f තීරුව, මෙන්න එහෙනම් fx තීරුව. fx තීරුව සම්පූර්ණ කරගන්න. මේකට ඕනයි xf කියන්න පුළුවන් අර අපි කියන්නේ ඒවට fx කියලා. fx තීරුව. ඒ කියන්නේ මේ දෙන්න ගුණ කරලා තමයි අරන් තියෙන්නේ මේක. 11 සරක් 4 44යි. 12 සරක් 2 24යි. 12 සරක් 2 26යි. 14 ඒව 3ක්. 4 8 12 2 එකක් ඉතිරි 3 වරක් 3 1යි 4යි. 42යි. දැන් මේ සෙට් එක එකතු කරන්න. ආන්න ඒකට තමයි සිග්මා fx කියන්නේ. සිග්මා fx කීයද කියලා දාන්න එකතු කරලා අර වගුවට එන්න සෙට් එක එකතු කරන්න කීයක්ද එන්නේ කියලා බලන්න. 42යි. ඒත් මේ එකතුවම එන්න ඕන 136ම එන්න ඕන. 4 4 8යි 2යි 10යි 16න් 6 එකක් ඉතිරි 16න් 6 එකක් ඉතිරි 4 4 8යි 9යි 10යි 12යි 1යි 17 136යි දැක්කනේ. ඒ එකතුවම ආවා. එහෙනම් සිග්මා fx 136යි. සිග්මා fx 136යි. බෙදීම සිග්මා f සංඛ්‍යාතවල එකතුව 11යි. බලන්න දරුවෝ ඒකමනේ ආවේ නේ. 136 බෙදීම 11. ඒකම තමයි ආවේ. 136 බෙදීම 11. එන 136 බෙදීම 11 12.36යි. උත්තරේ දාන්න පහලින් 12.36යි. ඕන්න මධ්‍යන්නය. හරි මධ්‍යන්න ඉවර නම් ඒකත් ඉරක් ගහලා වෙන් කරන්න. මධ්‍යන්න ඉවරයි. ඉරක් ගහලා වෙන් කරලා ඊළඟට මධ්‍යස්ථය මධ්‍යස්ථය මධ්‍යස්ථයටම තවත් නමක් කියනවා. දෙවන චතුර්ථකය කියලා. මධ්‍යස්ථය මධ්‍යස්ථයටම කියනවා Q2 දෙවන චතුර්ථකය කියලාත් කියනවා. second quartile. මොකද සර් ලියලා තියෙන්නේ පැහැදිලි නෑ. මධ්‍යස්ථය වරහන්නට ලියලා තියෙන්නේ. Q2 Q2 දෙවන චතුර්ථකය Q2
හරි දරුවෝ මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? මම මේ ටික මකනවා මධ්‍යන්නේ ටික. මධ්‍යස්ථය කියන්නේ මොකද්ද ඊළඟ? මධ්‍යස්ථය කියන්නේ ආරෝහණ පටිපාටියට සකස් කරන ලද දත්ත සමූහයක හරි මැද පවතින දත්තය තමයි මධ්‍යස්ථය කියන්නේ. එහෙනම් මෙයානේ ආරෝහණ පටිපාටි සකස් කරලා තියෙන්නේ. මේකේ හරි මැද අපිට මැද හොයාගන්න පුළුවන් මෙහෙම. මේම ඕම ඔන්න මෙන්න හරි මැද. මෙයා තමයි එහෙනම් මධ්‍යස්ථය. ලියන්න තරුවක් දාලා මධ්‍යස්ථය කියන්නේ මොකද්ද කියලා. ආරෝහණ පිළිවෙලට يعني ආරෝහණ පටිපාටියට මධ්‍යස්ථය යටතේ ලියන්නේ ආරෝහණ පටිපාටියට සකසන ලද ආරෝහණ පටිපාටියට සකසන ලද දත්ත සමූහයක ආරෝහණ පටිපාටියට සකසන ලද දත්ත සමූහයක හරි මැද පවතින දත්තයයි ආරෝහණ පටිපාටියට සකසන ලද දත්ත සමූහයක හරි මැද පවතින දත්තයයි හරි මැද පවතින දත්තයයි හරි මැද පවතින දත්තයයි. හරි දරුවෝ දැන් මේකේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ ආයි ආරෝහණ පටිපාටියට සකස් කරන්න ඕනේ නැහැ. ඒක කොහොමද අපිට ආරෝහණ පටිපාටියට සකස් කළා තමයි දෙන්නේ. ඒතර මේකේ මොකද්ද? හරි මැද. දැන් සංඛ්‍යාත ටික ගත්තොත් සංඛ්‍යාතයේ හරි මැද. හරිද? එහෙනම් මේ සංඛ්‍යාතයේ අගය දෙකෙන් බෙදලා එකට එකක් එකතු කරලා දෙකෙන් බෙදලා හරි මැද තියෙන අගය තමයි ඒත් හරි මැද තියෙන දත්තය තමයි මධ්‍යස්ථය කියලා කියන්නේ. එතකොට මේක ආරෝහණ පටිපාටියට සකස් කිරීම කියලා ආයි ලියන්න ඕනේ නැහැ. අපි ලියමු මෙහෙම. හරි මැද පවතින දත්තයයි කියලා ලියුවම ඇති. මේක තරුවක් දාලා ලියන්න. හරි මැද පවතින දත්තයයි. කොහොමත් මේකේ ආරෝහණ පටිපාටියට සකස් වෙලා තමයි තියෙන්නේ. හරි මැද පවතින දත්තයයි. හරිද? හරි මැද පවතින දත්තයයි. හරි. දැන් දරුවෝ මධ්‍යස්ථය හොයාගන්න අපිට සූත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම අර මැද හොයාගෙන එන්නත් පුළුවන්. දත්ත ප්‍රමාණය විශාල වෙනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රයක්. මෙන්න සූත්‍රය. දැන් පහලින් ලියාගෙන තියෙන්නේ මධ්‍යස්ථය සමානයි n ධන 1 බෙදීම 2 වෙනියා. චුට්ටක් ඉන්න ලියන්න එපා. n ධන 1 බෙදීම 2 වෙනියා. මේක මතකද ගිය අවුරුද්දේ අපි ලිව්වා මේ විදිහට. මේකේ පුතේ මේ බෙදිච්ච දෙක ඉස්සරහට ගන්න දෙකෙන් එකයි කියලා. ඒ කියන්නේ අපි ඔය හොම මම චතුර්ථක ගැනත් කතා කරන නිසා දෙකෙන් එක වාරයක් n ධන 1 කියලා ලියා ගන්න. n ධන 1 බෙදීම 2 කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. n ධන 1 බෙදීම 2 කිව්වත් දෙකෙන් එක වාරයක් n ධන 1 කිව්වත් දෙකම එකයි. දෙකෙන් එක වාරයක් n ධන 1 කිව්වත් n ධන 1 බෙදීම 2 කිව්වත් දෙකම සමානයි. මම මේක මෙහෙම නොලියා මෙහෙම ලියන්න හේතුව මම චතුර්ථක ගැනත් මේ තව ටිකකින් දැන් කතා කරනවා මධ්‍යස්ථයෙන් පස්සේ. හරි. ඒ නිසා මේක මේ විදියට ලියා ගන්න ඕනේ. ඔන්න. දෙකෙන් එක වාරයක් n ධන 1 වෙනි. මධ්‍යස්ථය සමානයි දෙකෙන් එක වාරයක් n ධන 1 වෙනියා.
හරි හොයමු දැන් n ධන එක බෙදීම දෙවනිය හොයමු n කියන්නේ දත්ත සංඛ්‍යාවනේ දත්ත සංඛ්‍යාව 11යි ඔන්න එහෙනම් දෙකෙන් එක වාරයක් 11 ධන 1 11 ධන 1 වෙනියා 11 1යි 12යි 12 දෙකෙන් බෙදුනම 6 වෙනියා එක සැරේ ගත්තර කමන්නේ 11 1යි 12යි 12 දෙකෙන් බෙදුනම 6 වෙනියා 6 වෙනියා 6 වෙනිය හොයන්න පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා හතරවෙනියා පස්වෙනියා 6 වෙනියා ඔන්න 6 වෙනිය කීයද 12යි දැක්කද පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හතරවෙනිය පස්වෙනිය 6 වෙනිය මෙන්න 6 වෙනිය දැන් ලියන්න එම නිසා මධ්‍යස්ථය සමානයි රූලක් කරලා වගේ ගත්තට කමන්නේ එම නිසා මධ්‍යස්ථය සමානයි 12යි මෙන්න උත්තරේ එම නිසා මධ්‍යස්ථය සමානයි 12යි 6 වෙනියගේ තමයි මධ්‍යස්ථය තියෙන්නේ 6 වෙනියගේ තමයි මධ්‍යස්ථය තියෙන්නේ 6 වෙනිය 12යි පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හතරවෙනිය පස්වෙනිය 6 වෙනිය 6 වෙනිය 12යි වෙනියයි කියන එක අනිවාර්යයෙන්ම ලියන්න ඕනද වෙනියයි කියන එක ලියන්න පුතේ නැත්තම් ඕක පටලවෙනවා ඔයගොල්ලෝ නැත්තම් ඔයාලා මෙතනට 6 කියලා උත්තරය අරගෙන මධ්‍යස්ථය හෙව්වා උත්තරේ 32කුත් දාලා ඉවරයි ඔය වෙනිය කෑල්ල හැලුවොත් ඕගොල්ලන්ට තමයි පටලවෙන්නේ හරි ඕගොල්ලෝම හොයලා 6 අරගෙන මධ්‍යස්ථය හොයලා හරි වෙනිය නෑ 6 වැරදි මධ්‍යස්ථය 6 නෙමෙයි 6 වෙනිය 6 වෙනිය හොයන්න ඕනේ අන්න ඒ නිසායි අපි අර අපිට වෙන මිස්ටේක් එක වළක්වා ගන්න තමයි වෙනිය දාන්නේ. ඒතර මේක ඉංග්‍රීසියෙන් දානවා 6th place. මෙතන අල්ට ts දාලා place. සර් පටලවන්න පස්සේ ඔක්කොම ටික දාන එක place එක. ඉංග්‍රීසියෙන් කියනවා සිංහලෙන් කියනවා කම්පැර් ලෙවල් එක. ඒ ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් තමයි මදි වුනේ. මෙන්න මේ 6th place එකේ තියෙන කෙනා. වෙනියා වෙනිය එහෙම නැත්නම් වැනි ස්ථානය ඔය ඕන එකක් කියන්න පුළුවන්. වෙනිය වැනි ස්ථානය හරි ඔන්න මධ්‍යස්ථය 12යි. දැන් මේකෙත් ඒ විදිහටම තමයි හොයාගන්න. මේකෙත් ඔය සූත්‍රයෙන්ම තමයි හොයන්නේ. මධ්‍යස්ථය සමානයි මේකම ලියාගන්න. ඔය සූත්‍රෙම ගන්න මේ පැත්තට. මධ්‍යස්ථය සමානයි දෙකෙන් එක වාරයක් n ධන 1 වෙනියා. දෙකෙන් එක වාරයක් n ධන 1 වෙනිය කියන්නේ කොහොමද n කියන්නේ සංඛ්‍යාතයනේ n කියන්නේ දැන් මේක ගත්තොත් දත් සංඛ්‍යාතයනේ n කියන්නේ අයෙත් 11ම තමයි දෙකෙන් එක වාරයක් 11 ධන 1 වෙනිය 11 1යි 12යි 12 දෙකෙන් බෙදුනම 6 වෙනිය 6 වෙනිය අන්න දැන් 6 වෙනිය හොයන විදිය තමයි චුට්ටක් බලන්න ඕනේ මේකේ 6 වෙනිය හොයන විදිය. මේක නම් 6 වෙනිය හොයාගන්න විදිය ලේසියිනේ. හරි. මේකෙදි 6 වෙනිය හොයන්නේ මෙහෙමයි. මට කියන්න මේ 4ට එනකන් මේකේ කී වෙනිය ඉන්නවද? මේකේ 1 2 3. පළවෙනිය ඉන්නවා. ඒ කියන්නේ පළවෙනියත් 11යි, දෙවෙනියත් 11යි, තුන්වෙනියත් 11යි, හතරවෙනියත් 11යි. පස්වෙනියා 12යි, හයවෙනියත් 12යි. එහෙනම් 6 වෙනිය 12යි. එම නිසා මධ්‍යස්ථය සමානයි 12යි. හරිද? මම ඇහුවොත් මේක බලලා කියන්න මට 7 වෙනිය කීයද? 13යි. 13යි. 8 වෙනිය කීයද? 13යි. 9 වෙනිය 14යි. 14යි. 10 වෙනියා 14යි. 14යි. 11 වෙනියත් 14යි. මේ සංඛ්‍යාතවල එකතු කර තමයි මේ බලන්න ඕන. 4 5 6 අන්න එහෙම බලන්න. දැන් ඕක හොඳටම පුළුවන් වෙනවා චතුර්ථක ටික කරන්න. හරි. ඔන්න පුතේ මධ්‍යස්ථය හොයලා ඉවරයි. මධ්‍යස්ථයටම කියන තව නමක් තමයි දෙවන චතුර්ථකය. මධ්‍යස්ථයටම කියන තව නමක් දෙවන චතුර්ථකය. හරිද? දැන් අපි දෙවන චතුර්ථකය දන්නවා. පළමු චතුර්ථකයයි
තුන්වන චතුර්ථකයයි තමයි හොයන්න යන්නේ. ඔය පළමු චතුර්ථකය සහ තුන්වන චතුර්ථකය 10 වසරක නැහැ. 10 වසර අච්චු පොතේ නෑ සිලබස් එකේ නෑ. තියෙන්නේ 11 වසරේ. නමුත් මම මේක කියලා දෙනු මේකේ මහ දෙයක් නැති නිසා චූටි දෙයයි තියෙන්නේ. හරිද? මධ්‍යස්ථය මෙතනින් වෙන් කරන් ඉරක් ගහලා මධ්‍යස්ථය උතනින් වෙන් කරන් ඉරක් ගහලා මධ්‍යස්ථය වෙන් කරලා මෙතන ලියන්න පළමු චතුර්ථකය කියලා. මෙතන ලියන්න පළමු චතුර්ථකය. පළමු චතුර්ථකය Q1 සංකේතය Q1. පළමු චතුර්ථකය Q1. දෙවන චතුර්ථකය කියන්නේ මේ කලින් කරපු එක නේ. ඔව් දෙවන චතුර්ථකය කියන්නේ මධ්‍යස්ථයට. මධ්‍යස්ථයේ මකලස්ම ලියන්න ඕන. ආ මධ්‍යස්ථයේ කියන එක ඉතින් මකලද ලියන්න ඕන. මකන්න එපා. යටින් ලියන්න. ආයි අලුත් එක. ඔව් අලුත් තිර මම ඒකට කිව්වේ මේක වෙන් කරන්න කියලා. ආ මකන්න එපා. මම මකුවට ඔයගොල්ලෝ මකන්නේ නැහැ. ඔයාලා ඉරක් ගහලා වෙන් කරන්න. හරිද? ඔයගොල්ලෝ ඉරක් ගහලා වෙන් කරලා පළමු චතුර්ථකය කියලා ලියා ගන්න. පළමු චතුර්ථකය කියන්නේ Q1. තව පැත්තක් විතර වෙනවද සර්? තව තියෙන්නේ නෑ. තව ඔව් මේ පළමු චතුර්ථකය තියෙනවා ඊළඟට තුන්වෙනි චතුර්ථකය තියෙනවා ඊළඟට අන්තස් චතුර්ථක පරාසය තියෙනවා. එච්චරයි. පැත්තක් විතර වෙන්නේ. පැත්තක් කියන්නේ තව පොඩ්ඩයි. වැඩි ඕනේ. දැන් ප්‍රතිභාගයක් ගිහින්. හරි ඒ පැත්ත ඉවර කරගන්න පුළුවන් වැඩේ මේ ටික. හරි. දරුවෝ. පළමු චතුර්ථකය පළවෙනි චතුර්ථකය Q1 ගන්නේ ආරෝහණ පටිපාටිට සකස් කරන ලද දත්ත සමූහයේ 4 වෙනි ස්ථානය. අර අපි ඉස්සෙල්ලා ගත්තේ 2 හරි මැදනේ. ඒකේ දැන් මෙයානේ හරි මැද. මේ පැත්තේ හරි මැද. තමයි පළමු චතුර්ථකය කියන්නේ. මේ තියෙන දෙවන චතුර්ථකයේ මධ්‍යස්ථය. තුන්වෙනි චතුර්ථකයේ තියෙන්නේ මේ පැත්තේ හරි මැද. තේරුණාද? ඔන්න අහගන්නකෝ. මේ දත්ත සෙට් එකේම හරි මැද මධ්‍යස්ථයේ මෙතනනේ. දැන් මම බලනවා මේ පැත්තේ හරි මැද. මේ පැත්තේ මං හරි මැද හොයනවා. මෙයා ආන්න හරි. කීයද මේ පැත්තේ හරි මැද? 11යි. හරි. ඔය විදිහට මේ පැත්තේ හරි මැදත් හොයනවා. කීයද? 14යි. එහෙනම් මේ තියෙන්නේ පළවෙනි චතුර්ථකය. මේ කවුද? දෙවන චතුර්ථකය. දෙවන චතුර්ථකය හේවත් මධ්‍යස්ථය. මධ්‍යස්ථය. මේ තියෙන්නේ තුන්වන චතුර්ථකය. තුන්වන හරිම ලේසි. එතකොට මේක හොයා මේකේ මේ නෝට් එකක් වෙනම ඕනේ. අපි මෙහිම ගමු කෙලිම චතුර්ථකය හොයන විදිය. Q1 කියන්නේ පළවෙනි චතුර්ථකය. Q1 සමානයි අපි මධ්‍යස්ථයට ගත්තේ 2න් එකනේ. පළවෙනි චතුර්ථකයට ගන්නේ 4න් 1. 4න් 1 වාරයක් n ධන 1 වෙනියා. 4න් 1 වාරයක් n ධන 1 වෙනියා. හරි. 4න් 1 වාරයක් n ධන 1 කියන්නේ 11 ධන 1 වෙනියා. 4න් 1 වාරයක් 11 ධන 1. 11 1යි 12යි. 12 4න් බෙදන්න 12 4න් බෙදුනම කී වෙනියා? තුන්වෙනිය. තුන්වෙනියා. තුන්වෙනියා. බලන්න පළවෙනිය, දෙවෙනිය, තුන්වෙනිය. තුන්වෙනිය 11යි. එහෙනම් එම නිසා Q1 සමානයි පහලින් ලියන්න. එම නිසා Q1 සමානයි 11යි. එම නිසා Q1 සමානයි 11යි. ඒකේ හැඳින්වීමක් ඕනේ. එක සැරේ ගමු. Q1 සමානයි 11යි. හරි. මේකෙත් එහෙමම තමයි. Q1 සමානයි 4න් 1 වාරයක් n ධන 1 වෙනියා. 4න් 1 වාරයක්
n කියන්නේ 11යි නේ 11 එකයි 12යි. වෙනියා. 11 ධන 1 කියලා දාන්න. 11 ධන 1 වෙනියා. 11 එකයි 12යි 12 4ෙන් බෙදුණු 3 වෙනියා. තුන්වෙනිය හොයලා දාන්න. පළවෙනියත් මේ 11යි දෙවෙනියත් 11යි තුන්වෙනියත් 11යි. 11යි. අන්න එහෙනම් Q එක සමානයි. එම නිසා Q එක සමානයි 11යි. හරි. ඔන්න පළවෙනි චතුර්ථකය ඉවරයි. දැන් දරුවෝ තුන්වන චතුර්ථකය මේක ඉරක් ගහලා වෙන් කරන්න මෙතනින්. පළවෙනි චතුර්ථකය ඉරක් ගහලා වෙන් කරන්න. පළවෙනි චතුර්ථකය ඉවර කරලා ඉරක් ගහලා වෙන් කරන්න. පොඩ්ඩක් ඉන්නද ඒක ලියා ගන්න. හරි. ඉරක් ගහලා වෙන් කරලා ලියන්න තුන්වන චතුර්ථකය Q3 Q3 තුන්වන චතුර්ථකය අද නිකන් සර් පන්තිය නිකන් පන්සල වගේනේ. පන්සල වගේ. ඒකයි මං කිව්වා අද සිල් දෙනවා කියලා. ළමයි සිල් අරන් ඉන්නේ. හරි පුතේ. සිල්ල Q3 හරි ලේසි. Q එක නම් මෙතන 1. Q3 නම් මෙතන 3. 3. Q3 4ෙන් 3 Q වාරයක් දෙකත් අඳින්න කිව්වනේ. ඈ Q දෙකත් අඳින්න කිව්වනේ. Q දෙක අපි කරලා ඉවරයිනේ මේ වෙද්දි. හරි. හරි. 4ෙන් 3 වාරයක් 11 ධන 1 වෙන්නේ. 11යි 1යි 12යිනේ. 12 4ෙන් දැන් මෙතන ඉන්න 3 බෙදීම 4 ගුණ කිරීම 12 වෙනිය. ඔන්න තා පේලියක් සුළු කරලා ගන්නකො. මෙයා සුළු කරලා බලන්න කී වෙනියද බලන්න එන්නේ. 4ට 1යි 12ට 4 ඒව 3යි. 3 වරක් 3 කී වෙනියද? 9 වෙනිය. 9 වෙනිය. පහලින් ගන්න 9 වෙනිය කියලා. මට දැන් මෙතන ඉඩ නැහැ. ගන්න 9 වෙනිය. 9 වෙනිය. හරි 9 වෙනිය හොයන්න. පළවෙනිය, දෙවෙනිය, තුන්වෙනිය, හතරවෙනිය, පස්වෙනිය, හයවෙනිය, හත්වෙනිය, අටවෙනිය, 9 වෙනිය. 9 වෙනිය 14යි. එම නිසා Q3 සමානයි 14යි. එම නිසා Q3 සමානයි 14යි. 9 වෙනිය 14යි. තුන්වෙනි චතුර්ථකය 14යි. Q දෙකට ආවේ 6. මොකද? Q දෙකට ආවේ 6. Q දෙකට ආවේ 6 වෙනිය. 6 නෙමෙයි 6 වෙනිය. ඒක තමයි. ඔව්. හරි මේ පැත්තත් Q3 ඔය විදියමයි. මේ පැත්තත් ඒ විදියමයි. Q3 4ෙන් 3 4ෙන් 3 11 ධන 1 කියන්නේ 12 12 4ෙන් බෙදෙනවා 3යි 3 අරක් 3 9යි 9 වෙනිය. 9 වෙනිය හොයාගන්න. 9 වෙනිය. 4 වෙනියා මේකේ. 5 වෙනිය 6 වෙනිය මේකේ. 7 වෙනිය 8 වෙනිය මේකේ. 9 වෙනිය ඊළඟ එක 14. 14යි. 14. 14යි. හරි. ඕන්න දරුවෝ Q3 ගත්තා. හරිද? මේ දැන් ඔය රටාවටම දැන් මම කිව්වනේ මෙතන Q1 නම් මෙතන 1 Q3 නම් මෙතන 3 Q2 නම් මෙතන කීය වෙන්න ඕනද? 2 වෙන්න ඕන කියලා. ඔව් ඉතින් ඇත්ත. එහෙම තමයි.
ඔන්න බලන්න මම මේ ටික මකන්නම් සුළු වුණාට පස්සේ භාගයයිනේ. ඔව් සුළු වුණාට පස්සේ භාගයයි නේ q2 කියන්නේ 4න් 2 n ධන 1 වෙනියා මේක ලියන්න ඕනේ නැහැ මම චුට්ටක් වෙන්නන්නේ 4න් 2 සුළු වුණාම කීයද භාගයයි අරකම ආවනේ දැක්කනේ 4න් 2 කියන්නේ භාගයයි ඒකම එනවා එතකොට මෙතන q1 නම් මෙතන 1 q2 නම් මෙතන 2 q3 නම් මෙතන 3 ඔච්චරයි වෙනස් වෙන්නේ Q10 න q10 යන්නේ හරිද ඔච්චරයි තියෙන්නේ පළමු චතුර්ථකයේ දෙවෙනි චතුර්ථකයේ සහ තුන්වෙනි චතුර්ථකයේ පමණයි ඊළඟට අන්තස් චතුර්ථක පරාසය මේ මෙතනින් ඉරක් ගහලා වෙන් කරන දැන් ඉරක් ගහලා වෙන් කරලා මේ පැත්තේ ලියා ගන්න බැයි කියන ලියා ගන්න බැරි වෙයි කවන්නයි චූටියට ලියන්න අන්තස් චතුර්ථක පරාසය මෙන්න මෙහෙමයි ලියන්නේ අන්තස් චතුර්ථක ඒකට ලොකු ඉඩක් ඕනද? නෑ නෑ චූටි ඉඩයි වචනේ බර වැඩි වුණාට චූට්ටයි ඕන පේලි දෙකකට ලිව්වට කමක් නෑ අන්තස් චතුර්ථක පරාසය චතුර්ථක අන්තස් චතුර්ථක පරාසය මං ආයි මෙහෙනුත් ලියන්නම් අන්තස් චතුර්ථක පරාසය අන්තස් චතුර්ථක පරාසය ඔන්න මෙතන පේන්නේ නැති ළමයි මේක බලාගෙන ලියා ගන්න ඉංග්‍රීසියෙන් කියනවා interquartile range interquartile range QU quartile hari interquartile range හරිම ලේසි මේ අන්තස් චතුර්ථක පරාසය මෙන්න අන්තස් චතුර්ථක පරාසය මෙතන ආයෙ ලියනවා අපි අන්තස් චතුර්ථක පරාසය සමානයි q3 ඍණ q1 q3න් q1 අඩු කරන්න q3ට ආවේ 14යි q1ට ආවේ කීයද 11යි 11යි නේ හරි 11යි 14න් 11ක් අඩු කරා 3යි මේ පැත්තෙත් ඒකම තමයි ලියන්න තියෙන්නේ අන්තස් චතුර්ථක පරාසය සමානයි q3 ඍණ q1 අන්තස් චතුර්ථක පරාසය සමානයි q3 ඍණ q1 ඔය දැන් කියලා දීපු චතුර්ථක ටික 10 වසරේදී නෑ තියෙන 11 වසරට ඒ වුණාට ඉතින් දැන් කොහොමත් ඕගොල්ලෝ 11ට යන්නේ ඒ නිසා එතකොට ඉතින් ආයේ අන්තස් චතුර්ථක පරාසය හොයාගන්න බෑ මේ මොකද මේ පළවෙනි චතුර්ථකයයි මේ තුන්වෙනි චතුර්ථකයයි නේ ගැපැල්ලෙනෝනේ කියන්නේ කිසි ඔව් අන්තස් චතුර්ථක පරාසය හොයාගන්න නම් පළවෙනි චතුර්ථකයයි තුන්වෙනි චතුර්ථකයයි හොයාගෙන ඉන්න ඕනේ හරි මේකෙත් අපි ඉස්සෙල්ලා හොයාගත්තනේ q3යි q1යි අඩු කරලා ගන්න 14 ඍණ 11 3යි ඕන වැඩේ ඉවරයි
හරි ඉරක් ගහලා වෙන් කරලම දාන්න ඉතින් ඉවරයි. වගුව ඉවරයි. සම්පූර්ණ වගුව ඉවරයි. හරි ඔන්න දරුවෝ ව්‍යාප්ති දෙකක් ගැන කතා කරලා ඉවරයි. අමුදත්තයි අසමෝහිතයි. දැන් තියෙන්නේ මේ දෙකෙන් ගණන් හදන්න. ඊට පස්සේ තමයි ඊළඟ වර්ගය කතා කරන්නේ. මේ දෙකම එක වගේ නිසායි මේ දෙකම එකට කතා කරේ. හරි මේ දෙකම එක වගේ. ඒ නිසායි මෙහෙමම එකම ටේබල් එකේ දෙපැත්තේ කතා කරන්නේ. මේකෙන් ගණන් ටික හදලා ඊළඟ වර්ගයට යන්න තියෙන්නේ සමූහිත group distribution වලට. ඒක ඊළඟ දවස් තමයි කරන්නේ. අද දැන් මේකෙන් ගණන් ටිකක් හදලා මේ ටික ඉවර කරමු. හරි දැන් හැමෝම ගන්න ටියුට් එක. සංඛ්‍යානය ටියුට් එක ගන්න අරගෙන ඔන්න දරුවෝ දත්ත වැලක ඒ කියන්නේ මේක මෙන්න මේකෙන් ගණන් දීලා තියෙනවා. ඊට පස්සේ අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. මේකෙන් ගණන් දීලා තියෙනවා. ඊට පස්සේ එහා පැත්තේ තමයි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නය. ඒ පැත්ත ඒ කියන ඊළඟට කතා කරන්න තියෙන එකේ ගණන් තියෙන්නේ තුන්වෙනි පිටුවේ. හරි අපේ දෙවෙනි පිටුවේ දෙවෙනි පැත්තේ තියෙන මෙන්න මේ ගණන් ඔක්කොම ටික මේ විදිහේ ඕගලන්ට හදන්න පුළුවන්. මේ ගණන් ඔක්කොම ටික හදන්න පුළුවන්. හරි ප්‍රශ්න අංක 1 කියලා දාලා පටන් ගන්න. පහත දත්ත සමූහවල මාතය පරාසය මධ්‍යයන්ය මධ්‍යස්ථය පළමු චතුර්ථකය තුන්වන චතුර්ථකය අන්තස් චතුර්ථක පරාසය සොයන්න. ප්‍රශ්න අංක 1 පටන් ගන්න තියෙන්නේ. අර ABC කිය ටිකෙන්ද හොයන්නේ? අන්න හරි. ABC ඒ කියන්නේ A කියන කොටසට හොයන්න ඕන මාතය පරාසය ඔය සෙට් එකම හොයන්න ඕන. B කියන කොටසටත් ඔය සෙට් එකම හොයන්න ඕන. හරි මම එකක් හදලා පෙන්නන්නම්. සහයට විභාගෙ තියේ 11 වසර විභාගෙ තියෙනවා. 10 වසර විභාගෙ තියෙනවා. 11 වසර විභාගේ අද රැට තියෙනවා. 10 වසර විභාගේ හෙට රැට තියෙනවා. දැන් මේකේ මේ දත්ත ටික මේ පොතේ ලියා ගන්නද? ඔව් ඔව් දත්ත ටික ලියා ගන්න ඕනේ. මුලින්ම ප්‍රශ්න අංක 1 කියලා දැම්මා. ඒකේ සිම්පල් ඒ කොටස දත්ත ටික ලියා ගන්න 3 5 2. හැබැයි මෙහෙමයි මේ දත්ත ටික එක සැරේම මේ ඔහොම ලියා ගන්න නැතුව ආරෝහණ පිළිවෙලට තියාගත්තත් කමන්නේ. කොහොමද අපිට ආරෝහණ ප්‍රතිපාදයට සකස් කරගන්න එපයි. එහෙම නැත්නම් මේක ලියලා ආයි ආරෝහණ ප්‍රතිපාදයට සකස් කරගත්තත් කමන්නේ. හරිද? කැමති විදිය. මේක ලියලා ආයි ආරෝහණ ප්‍රතිපාදයට සකස් කරගත්තත් කමන්නේ. එක සැරේ ආරෝහණ ප්‍රතිපාදයට සකස් කරගත්තත් කමන්නේ. කොහොම වුණත් අපිට ආරෝහණ ප්‍රතිපාදයට ඕන. නැත්නම් ගාන හදාගන්න බෑ. මොකද මධ්‍යස්ථය චතුර්ථක හොයන නිසා. හරි මම මෙහෙමම ආරෝහණ ප්‍රතිපාදයටම සකස් කරලා ලියා ගන්නම්. එතකොට ආරෝහණ ප්‍රතිපාදයට සකස් කරලා ලියා ගන්නදී දරුවෝ පැන්සලකුත් පාවිච්චි කරන්න. පැන්සල හරි පෑන හරි. ඒ කියන්නේ දැන් අඩුම කුඩාම දත්තේ හොයා ගන්න ඕනේ. එතන ඩොට් එකක් හරි හරියක් හරි දාගත්තා. ඊට පස්සේ ඊළඟ දත්ත. ඒ විදිහට එක එක හරිද දා නැත්නම් කප මේ දත්ත ටික ලකුණු කරගන්න නැත්නම් පට ලැබෙනවා. ඔය පැන්සලක් අරගෙන දත්ත කපලා හරි දාගෙන හරි ගත්තේ නැත්නම් පට ලැබෙනවා. මොකද මිස් වෙන්න බලනවා. හරි මම ආරෝහණ ප්‍රතිපාදයට ගන්නම් චූටිම කෙනා 2. ඊළඟට 2 එකයි තියෙන්නේ 3 4 3ක් තියෙනවා. හරි පරිස්සමෙන් හොඳේ පැන්සලකුත් ළඟ තියාගන්න. පැන්සලකුත් අරගෙන මේවා කපන්න නැත්නම් වරදිනවා. ඊළඟට 5 ඊළඟට 6 7 8 9 10 11 12
13 හරි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 1 2 3 4 5 6 7 8 9 10 11
14යි 15යි. අන්න එහෙමයි අපි ලියපු දත්ත ඔක්කොම ලියවිලාද කියලා චෙක් කරලා බලන්න. මේකේ තියෙන දත්ත සංඛ්‍යාවයි අපි ලියපු දත්ත සංඛ්‍යාවයි ගණන් කරලා බලන්න. මෙතනත් 15ක් තිබුණා මේකෙත් 15ක් තිබුණා. එහෙනම් ඔක්කොම ලියලා තියෙන්නේ. චෙක් කරලා බලන්න නැත්නම් වරදින්න පුළුවන්. කොහොමද මේ වෙද්දී ආර මොකක්ද දරුවෝ? ඉතුරු ටිකත් ලියන්නද? ඇහුන්නේ. ඉතුරු ටිකත් ලියන්නද සර්? ඉතුරු ටික කියන්නේ B කොටස. B ටික. එපා මේක හදලා ඉවර වෙලා තමයි B ට යන්නේ. හරි සර්. දැන් මේකේ මාතය පරාසය මධ්‍යන්නේ මධ්‍යස්ථය පළමු චතුර්ථකය තුන්වෙනි චතුර්ථකය අන්ත චතුර්ථක පරාස හොයලා තමයි ඊළඟ එකට යන්නේ. කොබලන ආරෝහණ පටිපාට සකස් කරගෙන ඉවරලම යතු උස්සන්න මේ වෙද්දී. ආරෝහණ පටිපාට සකස් කරන් ඉවරයි. හරි. ඔන්න දැන් රෝමි ලක්කම් 1 කියලා දාන්න. ඒ කොටසේ රෝමි ලක්කම් 1. මොකක්ද අහන්නේ මාතය. මේකේ මාතය ලියන්න. වැඩිම වාර ගණන 4 තමයි. 4. අන්න උත්තර ටික දාගෙන යන්න බෑ. පරාසය කියන්නේ උපරිමගෙන් 13න් අඩු කරනවා 2ක්. 13න් 2ක් අඩු කරා 11යි. රෝමි ලක්කම් 3. මධ්‍යන්‍යය හොයන්න පාවිච්චි කරන්න පුළුවන් සිග්මා x බෙදීම n කියන සූත්‍රය. සිග්මා x කියන්නේ දත්තවල එකතුව බෙදෙනවා දත්ත සංඛ්‍යාවෙන්. දත්තවල එකතුව දත්ත ටික එකතු කරලා දාන්න මෙතන. දත්ත ටික කටුකොලයක එකතු කරලා දාන්න කීයක්ද කියලා. දත්ත ඔක්කොම 15ක් තිබුණානේ. 15න් බෙදන්න ඕනේ. මේ දත්ත ටික එකතු කරන්න. කටුකොල කෑල්ලක් අරගෙන. එකසිය පහක්ද ආවේ බලන්න. ඔව් සර්. 105යි. හරි. 105 දැන් 15න් බෙදන්න. හතයි. හතයිනේ. හරි. ඔව් සර්. හරි. රෝමි ලක්කම් 4. මධ්‍යස්ථය කියන්නේ දෙකෙන් එක වාරයක් n ධන 1 වෙනියා. දෙකෙන් එක වාරයක් n ධන 1 වෙනියා. අර මේ මධ්‍යස්ථයකින් දරුවෝ මෙන්න මේ මධ්‍යස්ථය සමානයි දෙකෙන් එක වාරයක් n ධන 1 වෙනිය කියන එක හයිලයිට් කරලා තියාගන්න. ඔක්කොම කරස. වගුවේ අපි මේවනේ පාවිච්චි කරන්නේ. හරි. වගුවේ මෙන්න මේක හයිලයිට් කරලා තියාගන්න. ඒ වගේම චතුර්ථක වලත් 4න් 1 වාරයක් n ධන 1 4න් 3 වාරයක් n ධන 1 ආයව හයිලයිට් කරලා පේන්න තියාගන්න. හරි. දෙකෙන් එක වාරයක් n කියන්නේ මෙතන දත්ත 15ක් තිබුණා. 15 ධන 1 වෙනියා. දෙකෙන් එක වාරයක් 15 1යි 16යි. වෙනියා. 16 දෙකෙන් බෙදන්න 8 වෙනියා. 8 වෙනිය හොයන්න දැන්. 7 පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හතරවෙනිය පස්වෙනිය හයවෙනිය හත්වෙනිය අටවෙනිය. 8 වෙනියට එන්නේ 7. එම නිසා මධ්‍යස්ථය සමානයි 7යි.
පළමු චතුර්ථකය කියනකොට මේ එහෙමම ලියලා ගන්නන්නේ. ඔව් පළමු චතුර්ථකය එහෙම නැත්නම් Q එක කියලා ලියලා ගත්තත් කමන්නේ කොහොම ලියන්නේ? පළමු චතුර්ථකය සමානයි කියලා ගන්න. පළමු චතුර්ථකය පේලි දෙකකට ගත්තට කමන්නේ. පළමු චතුර්ථකය සමානයි පළමු චතුර්ථකය. එක පෙළින් ලියන්න පුළුවන් නේ. පළමු චතුර්ථකය සමානයි පළමු චතුර්ථකය සමානයි 4න් එක වාරයක් ඉන්ධන එක වෙනිය. 4න් එක වාරයක් ඉන්ධන එක 15යි 16යි 16 වෙනිය. මම චුට්ටක් සුළු කරපු එක ගත්තා 16 4න් බෙදුණා 4 වෙනිය. 4 වෙනිය. පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හතරවෙනිය. හතරවෙනියත් කීයද? 4. 4යි. එම නිසා Q එක කියලා උනා ගියත් කමක් නැහැ. එම නිසා පළමු චතුර්ථකය කියන්නේ Q එකනේ. Q එක සමානයි 4යි. සමීලක්කම් 6 තුන්වන චතුර්ථකය. තුන්වන චතුර්ථකය 4න් 3 වාරයක් ඉන්ධන එක වෙන්නේ. හතරෙන් 3 වාරයක් ඉන්ධන එක. ඉන්ධන එකයි කියන්නේ 16. 15යි 16යිනේ. 16 වෙනිය. 4ට 1යි 4යි 4ක් 3 12යි. 12 වෙනිය. හරි. 12 වෙනියා පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හතරවෙනිය පස්වෙනිය හයවෙනිය හත්වෙනිය අටවෙනිය නවවෙනිය 10 වෙනිය 11 වෙනිය 12 වෙනිය 12 වෙනිය 10යි. ඔන්න Q3. හරි අන්තිමට අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය සමානයි Q3 ඍණ Q1 කියලා ලියලා ආදේශ කරලා ගන්න 10න් 4ක් අඩු කරන්න. Q3 ඍණ Q1 10 ඍණ 4 සමානයි 6යි. හරිනේ. ඕන දරුවෝ අන්තස් චතුර්ථක පරාසයත් හෙව්වා. දැන් ඔය ඉතුරු ගණන් ටික මම ඔබලන් වෙලාව මම ගෙදරට දෙන්නම්. චුට්ටක් පොඩ්ඩක් අහගන්නකෝ. මේ දැන් මේ පළවෙනි එක හරිම ලේසි. කියන්නේ ලස්සනට මේ වෙනිය එනවා. 4 වෙනිය 5 වෙනිය ඒ කියන්නේ 12 වෙනිය ගාන්ට එනවා. ඔය ගාන්ට එන්නේ නැති අවස්ථා තියෙනවා. හරි මං අන්න ඒ වගේ එකක් හදලා පෙන්නන්නම්. මම ගන්නම්කෝ මෙතන දත්ත ටිකක් මකලා 1 2 3 4 5 6 7 8 9 10යි. ඔය ටික මම මැකුවා. 1 2 3 4 5 6 7 8 9 10යි. දත්ත කීයක් තියෙන්නේ දැන් මෙතන? 10යි තියෙන්නේ. හරිද? දැන් මධ්‍යස්ථය කියන්නේ දෙකෙන් එක වාරයක් ඉන්ධන එක වෙනියනේ. මෙයානේ මධ්‍යස්ථයේ හේවත් Q2. ඒතර මෙතන දත්ත 10යි. දෙකෙන් එක වාරයක් 10 ධන 1 වෙනිය. 10 1යි 11යි. 11 බෙදීම 2. 10 1යි 11යි 11 බෙදීම 2 වෙනිය. 11 බෙදීම දෙවෙනිය. ඔන්න ඔහොම එන්නේ. 11 බෙදීම 2 කියන එක නා මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්න 5 මාර වෙනිය.
පහමාරවෙනිය. හරි. එතකොට පහමාරවෙනිය කොහොමද ගන්නෙ? පස්වෙනියයි හයවෙනියයි එකතු කරලා දෙකෙන් බෙදෙනවා. ඔන්න මම පෙන්නන්නම් අරගෙන පහමාරවෙනිය. පළවෙනිය, දෙවෙනිය, තුන්වෙනිය, හතරවෙනිය, පස්වෙනිය. මේ ඉන්නේ පස්වෙනිය, මේ ඉන්නේ හයවෙනිය. මෙන්න මුන් දෙන්න තමයි ගන්නෙ. හරිනේ. මුන් දෙන්නනේ හරි මැද ඉන්නේ මෙන්න. හරි මැද හොයන් ආවොත් ඔන්න ඔහොම ඔන්න මෙන්න. මුන් දෙන්න තමයි හරි මැද ඉන්නේ. මුන් දෙන්න එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. පහමාරවෙනිය කියන්නේ පස්වෙනියයි හයවෙනියයි. පස්වෙනියයි හයවෙනියයි අරගත්තා එකතු කරලා දෙකෙන් බෙදුවා. ඒ කියන්නේ 4යි 5යි එකතු කරා දෙකෙන් බෙදුවා. 4යි 5යි 9යි 9 දෙකෙන් බෙදුනම 4.5යි. එහෙනම් මධ්‍යස්ථයේ කීයද මේකේ? 4.5යි. තේරුණාද? හරි. ඊට පස්සේ ඔන්න හිතන්න පළමු චතුර්ථකය තුන්වෙනි චතුර්ථකයත් ගන්න ඕන. පළමු චතුර්ථකය කියන්නේ ඔය විදිහටම දැන් මෙතන 10නේ. මෙතන දත් ඔක්කොම 10යිනේ තියෙන්නේ. හරි. 1 2 sorry 10 1 11යි. මෙතන 10යි int 10යි 10 1 11. 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 10 1 11යි. 11 4ෙන් බෙදෙනවා. 11 4ෙන් බෙදුනම කී වෙනියද? 11 බෙදීම 4 වෙනිය. ඒ කියන්නේ 4 8 2යිනේ. 4 2 8 9 10 11 තුනයි. 2යි 4ෙන් 3 වෙනිය. 2යි 4ෙන් 3 වෙනිය ගන්නෙ කොහොමද? දෙවෙනියයි 3 වෙනියයි අරගෙන ඒ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදනවා. දෙවෙනියයි 3 වෙනියයි. ඔන්න බලන්නකො. දැන් අපි ගන්නෙ මේ පැත්තේ මැදනේ. මේ පැත්තේ මැද තමයි පළමු චතුර්ථකය. මේ මෙන්න මේ දෙන්න. මේ දෙන්න එකතු කරා. මේ දෙන්න කියන කවුද? දෙවෙනියයි 3 වෙනියයි. හරිනේ. 2යි 4ෙන් 3 වෙනිය ගන්නවා කියන්නේ දෙවෙනියයි 3 වෙනියයි. 3යි 4යි එකතු කරා දෙකෙන් බෙදුවා. 4යි 3යි 7යි 7 දෙකෙන් බෙදුනම 3.5යි. වැඩේ හරිනේ. අන්න පළමු චතුර්ථකේ 3.5. තුන්වෙනි චතුර්ථකෙත් ඔහොමම කියන්න. ඒතර ඔයගොල්ලන්ට කරගෙන යන්න පුළුවන් දිගට. ඔය ගණන් ඔක්කොම ටික මේ ටික කියලා දුන්නාට පස්සේ කරගෙන යන්න පුළුවන්. හරි කියන්න බලන්න මෙතන දත්ත 10යි 10ට එකක් එකතු වුණාම 11යිනේ. 11 සරක් 3 33යි. 33 බෙදීම 4 වෙනිය. 33 බෙදීම 4 වෙනිය. 33 4ෙන් බෙදන්න. 8 වරක් 4 32යි. 8යි 4ෙන් 1 වෙනියනේ. නේ? 8යි 4ෙන් 1 වෙනියනේ. ඒ කියන්නේ කී වෙනියයි අරගෙන දෙකෙන් බෙදන්න තියෙන්නේ? 8 වෙනියයි 9 වෙනියයි. 8යි 4ෙන් 1 කියන්නේ 8 වෙනියයි 9 වෙනියයි. ඔන්න බලන්නකො. මේ පැත්තේ මැදනේ. මේ පැත්තේ මැද කියන්නේ on මේ දෙන්න. මේ කී වෙනිය දෙන්නද බලන්න. පළවෙනිය, දෙවෙනිය, තුන්වෙනිය, හතරවෙනිය, පස්වෙනිය, හයවෙනිය, හත්වෙනිය, අටවෙනිය, නවවෙනිය. මේ ඉන්නේ 8 වෙනියයි 9 වෙනියයි. 8 වෙනියයි 9 වෙනියයි 7යි 8යි. 7යි 8යි එකතු කරා දෙකෙන් බෙදුවා. වැඩේ හරිනේ තේරුණානේ? හැමෝටම තේරුණාද? ඔව් තේරුණා. හරිනේ. හරි එහෙනම් පුතේ ඔය ගණන් සෙට් එකම ඉවර කරන්න ඕනේ. හදන්න පුළුවන් දැන්. තනියම හදාගෙන යන්න පුළුවන්. දවල්ට තියෙන ක්ලාස්. ඔව් දවල්ටත් කරමු. හරිද? මේ ගණන් මේ දෙවෙනි පිටුවේ තියෙන මේ ගණන් සෙට් එකම හදන්න. මේ ඔක්කොම ටික හදන්න. හදාගන්න පුළුවන්. මම ඊළඟ දවසේ මේව සාකච්ඡා කරන්න. හරි එහෙනම් අද දවල්ට ක්ලාස් එකක් තියෙනවා. රැයටත් 11 වසර දවල්ටත් තියෙනවා. දවල්ට තියෙනවා. එකක් තියෙනවා. හරිනේ. එහෙනම් හැමෝටම ආයුබෝවන් පුතේ. සරණයි. දවල්ටත් තියෙනවා. බණ අහන්න වෙන්නේ. අනේ 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 අනේ